අයිබෝවන් සුබ උදෑසනක් අපි අදත් පත්තරමේන්තුව මේ ආකාරයෙන් ආරම්භ කරනවා. ඔබට නිරෝගී උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අද 23 වෙනිදා ඉරිදා දවසේ ඔබ තොරතුරු දැනගත යුතුම දේවල් අපි සියල්ලම කියන්න ලෑස්ති. මේ මොහොතේ රටේ තත්ත්වය මොන ආකාරයෙන්ද වාර්තා වෙන්නේ? ආසාත්‍යයන් ඊයේ රාත්‍රියේ මොන ආකාරයෙන්ද? ඒ වගේම ඊයේ මරණ 46ක් වාර්තා වුණා. ඊයේ දිනේදී තහවුරු කරන ලද මරණ. ඉතින් මේ තත්ත්වය තවදුරටත් වැඩි කරගන්නවද ආසාත්‍යයන් ප්‍රමාණය වැඩි කරගන්නවද මේ සියල්ලක්ම තීරණය කරන්නේ අපි අපේ හැසිරීම මත අපේ විනය මත තමයි මේ සියල්ලක්ම තීරණය වෙන්නේ. ඒ නිසා ඔබ වගකීමෙන් වැඩ කරයි කියලා විශ්වාස කරනවා. මේ වෙද්දිත් ඔබ දන්නවා හුදකලා කරලා තියෙන්නේ ලොක්ඩවුන් කරලා තියෙන්නේ. ඉතින් ඒ සියලු නීති රීති වලට අනුකූලව වැඩ කටයුතු කරන විදිහ සමහර ආයතන වැඩ කරනවා කර්මාන්ත ශාලා වගේ ඒවා අත්‍යවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යන්න අවසර දීලා තියෙනවා. මේ සියල්ලක්ම ඔබ දැනගෙන අපි විනයක් ඇතුව වැඩ කළොත් මේ වසංගතයෙන් ඉක්මනට ගැලවීමේ අවස්ථාව තියෙනවා. අපි සියලු තොරතුරු ඔබට කියන්නම් ඔබේ පරිස්සම වෙනුවෙන්. අජිත් good morning. Good morning සමීර සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා ඔබට වගේම රටේ හැම දිනෙකටම නිරෝගීකම උතුම් සම්පත අපි ඒ බව දන්නවා. ඒ බව දැනගෙන අපි කටයුතු කරන්න ඕනේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට මුල් තැන දීලා හැම වෙලාවෙම කටයුතු කරන්න. ඔබ අප හැම දිනෙකම විශේෂයෙන්ම මතක තබා ගන්න ඕනේ. දැන් මේ ගත වෙන්නේ සංචාරණ සීමා ක්‍රියාත්මක වෙන කාල සීමාවක්. ඔබේ පරිස්සම උබහුම් වැදගත්. ඒ නිසාම සංචාරණ සීමා උල්ලංඝනය කරන්නේ නැතුව නිවසටම වෙලා ඉන්න කියන කාරණාව මතක් කරනවා. මොකද රටේ තොටේ බොහෝ තැන්වල කොරෝනා ව්‍යාප්තිය සිද්ධ වෙනවා අපි දකිනවා. ඒ නිසා පරිස්සම බොහොම වැදගත්. ලෝකේ තත්ත්වයක් ඊට දෙවෙනි නැහැ. ලෝකේ තත්ත්වය දැන් මේ වෙනකොට 16,70,28,808 දෙනෙක් කොරෝනා ආසාදිතයන් බවට පත් වෙලා ඉන්නවා. 14,79,43,421 දෙනෙක් සුවය ලබලා තියෙනවා. ඒ වගේම සමස්ත ලෝකෙම කොරෝනාවෙන් මිය ගිය පිරිස මේ වෙනකොට 34 ලක්ෂයකට අධිකයි. 34,68,021 දෙනෙක් කොරෝනාව හින්දා මිය ගිහින් තියෙනවා. ඒ අතර අපේ රටේ 1,178 දෙනෙකුත් ඉන්නවා. ඊයේ වාර්තා වෙච්ච මරණ 46ත් එක්ක මේ තත්ත්වය තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. මරණ ප්‍රමාණය එන්න ටික ටික වැඩි වෙනවා. ඒ හින්දාම ඔබ මතක තියාගන්න පරිස්සමෙන් ඉන්න. සමීර. ඔව් නජිත් අපි මේ වයසත් එක්ක කොරෝනා වසංගතයට මුහුණ දීලා ඉන්න අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බොහෝ විට ඔවුන් කනස්සල්ලෙන් පසු වෙනවා. මේ තත්ත්වය මත ඔවුන් දැඩි පරිස්සමෙන් කටයුතු කළ යුතුයි. මේක තමයි සෞඛ්‍යාංශ කියන්නේ. ඉන්දියාවේ තත්ත්වය ඔබට මේ වෙද්දී පැහැදිලි කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඇති වෙලා තියෙන මේ පහුගිය දින කිහිපෙම මරණ ප්‍රමාණය 4000 ඉක්මවා වාර්තා වෙනවා. මේ තත්ත්වයත් එක්ක අපි යනවා චීනයට. චීනයේ හුබේ පළාතේ මේ වසංගතය ආරම්භ වෙච්ච තැන බලන්න මේ තමයි වාර්තා වන අරුම පුදුම කතාවක් මෙය. අපි ඒ නිසා මුලින්ම තෝරාගත්තේ මෙය. අවුරුදු 100ේදී කොවිඩ් හැදිලත් ජීවිතේ ගොඩදාගත්ත අපූර්ව මිනිසෙක් පිළිබඳව අද මේ වාර්තාවේ තියෙනවා. මව්බිම් පත්තරේ තමයි මේ කතාව තියෙන්නේ. ඒ අනුව කොරෝනා වෛරස් ප්‍රවෘත්ති අතරට එක්වුණු නවතම සුවිශේෂී පුවත තමයි මේ. අවුරුදු 100ක් වයස ඇති පුද්ගලයෙක් සුවය ලබලා පහුගිය දවසක රෝහලෙන් පිටව යනවා. ෂින්හුවා පුවත් සේවයට අනුව ඒ බව චීන රාජ්‍ය ප්‍රවෘත්ති සේවය තහවුරු කරනවා. මේ දක්වා වෛරසයෙන් සුවය ලැබූ වයස්ගතම පුද්ගලයා මොහු බව තමයි කියන්නේ. ඔහු රෝහලට ඇතුළත් වෙලා ඊට පස්සේ හමුදාවේ වෛද්‍ය වෘත්තිකයන් විවිධ ප්‍රතිකාර කරලා තියෙනවා. ප්‍රතිවෛරස් ප්‍රතිකාර, ඒ වගේම සාම්ප්‍රදායික චීන වෛද්‍ය ප්‍රතිකාර විද්‍යාවට අනුව කරලා තියෙනවා. ඒ වගේම සුවදායී ප්ලාස්මා ප්‍රතිකාර ඇතුළු විවිධ ක්‍රම පාවිච්චි කරලා මේ සාර්ථක වෙලා තියෙනවා කියලයි අද මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. ඉතින් එන්නතම පමණක් නෙවෙයි, එන්නතට එහා ගිහිල්ලා මේ ආකාරයෙන් චීනයේ විවිධ සාම්ප්‍රදායික දේවල් මේ මොහොතේ අත්දැක බලමින් ඉන්නවා ඔවුන්ගේ ක්‍රම. ඉතින් මේ තුලින් මේ ආකාරයේ ජීවිතය ගොඩදා ගන්න නැවතත් මේ ජීවිතය දෙන්න පණ දෙන්න පුළුවන් වෙලා තියෙනවා කියලයි මේ ප්‍රවෘත්තියට අදාළව වාර්තා කරන්න. ඉතින් ඒ අනුව වයස ඔබ ප්‍රශ්නයක් කරගන්න එපා, කනස්සල්ලක් ඇති කරගන්න එපා. ලෝකයේ තුල දැන් ඉතාමත් හොඳ ප්‍රතිකාර තියෙනවා. ඉතින් ඒවා පහුකාලීනව අපේ රටවල් වලටත් එයි. ඒ නිසා ඔබ පරිස්සමින් ඉන්න. ඒක තමයි වඩාත් වටින්නේ. අපි බලමු ප්‍රධාන ප්‍රවෘත්ති.
සිළුමිනට යනවා සිළුමින අද ප්‍රධාන ප්‍රවෘත්තිය බලන්න ඉතා වැදගත් කාරණා ගණනාවක් අද ඉරිදා වුණත් පත්තරවල මේ ආකාරයෙන් වාර්තා කරලා තියෙනවා. යනුව වෙසක් සතිය දැඩි අවදානම් බව කියනවා සෞඛ්‍ය අංශ සීරුවෙන් ඉන්නේ සුභාෂිනී ජයරත්න ලියන්නේ මේ එළඹෙන ඉදිරි සතියේ කොරෝනා වසංගතය තවදුරටත් දැඩිව ව්‍යාප්ත වීමට ඉඩ ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන අතර ඒ වෙනුවෙන් රජයේ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඒ අනුව දැඩි සංචාරණ සීමා පැනවීමටත් නිරෝධායන නීති කඩකිරීමට එරෙහිව කටයුතු කිරීමට දැන් මේ ආකාරයෙන් මේ කාරණා සිද්ධ වෙමින් පවතින බව කියනවා. කොවිඩ් අවදානම හේතු කොටගෙන මෙරටට පැමිණෙන සියලු ගුවන් ගමන් යානා 21 වෙනිදා සිට 31 වෙනිදා දක්වා දින 10ක කාලයක් අත්හිටුවන්න රජය තීරණය කළා තියෙනවා. කෙසේ වෙතත් මෙරටින් පිටවන ගුවන් යානා සඳහා මේ තහනම අදාළ නොවන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරන බව මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. ඉතින් ඉතා මේ දැඩි අවදානම් සහගත සතියක් කෙළමෙන සතිය මේ తත්වය ඉතා හොඳින් අවධාරණයෙන් තේරුම් අරගෙන අපි වැඩ කටයුතු කළ යුතුම පවතිනවා. මේ අතරේ අද මව්බිමට ගියාම මව්බිම කියනවා එක දිගට දින 14ක් සංචරණ සීමා නොකළොත් රටම අනතුරේ කියලායි කියන්නේ. කොවිඩ් පාලනයෙන් ගිලිහෙන්න නොදිය යුතුයි කියලා සඳහන් කරනවා. මේ GMO එක කියන්නේ රජ්‍ය වාද්‍ය නිලධාරීන්ගේ සංගමය. පැතිරෙන වේගය නිසා පැය 6කට ඇඳන් 1000ක් වෙන් කිරීමේ අභියෝගයක් තියෙනවා. පාලනය නොකළොත් දෙසතියක් තුළ පැය 4ට ඇඳන් 1000ක් වෙන් කරන්න වෙයි කියලා වාද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා. ඉතින් ඔවුන්ගේ නිර්දේශය එක දිගට දින 14ක් සංචරණ සීමා සිද්ධ කිරීම. එහෙම නොකළොත් රටම අනතුරේ කියලයි GMO එක කියන්නේ. අද මව්බිමේ ගැන වාර්තා කරනවා. අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පතෙත් මේ හා සමාන කාරණාවක් වාර්තා කරන්නේ ප්‍රධාන සිරස්තලයේ විදියට රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගිය සිකුරාදා දවසේදී සිද්ධ කරපු ප්‍රකාශයක් අද සිලෝන් ටුඩේ ප්‍රධාන සිරස්තලයේ විදියට වාර්තා කරනවා. Daily COVID-19 infected total actual numbers likely 3 times more. සත්‍ය වශයෙන්ම දිනකට වාර්තා වෙන කොරෝනා රෝගීන් සංඛ්‍යාව දැන් ඊයේ දවසෙත් වාර්තා වුණා 2906 දෙනෙක්. සැබෑ සංඛ්‍යාව සමාජයේ මීට වැඩිය 3 ගුණයක් විතර ඉන්න පුළුවන් කියන කාරණාව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළා. ඉතින් PCR පරීක්ෂණ වලින් අහුවෙන්නේ 2906ක් ඊ දවසේ. හැබැයි ඊට වඩා 3 ගුණයක් විතර සමාජයේ ඉන්න පුළුවන්. මේ හින්දා ඔබ පරිස්සමෙන් ඉන්න ඕනේ. එතුමිය වැඩි දුරටත් සඳහන් කරන කාරණා strongly advises 2 weeks of complete lockdown. මේ සම්පූර්ණ lockdown එකකට යන්න අවශ්‍යයි කියන කාරණාව එතුමිය සඳහන් කරනවා. දින 14ක සති දෙකක lockdown තත්වයකට ඒ වගේම හැමෝටම වගකීමෙන් යුතුව කටයුතු කරන්න කියලත් රාජ්‍ය අමාත්‍යතුමිය ඉල්ලීමක් කළා තියෙනවා. විශේෂයෙන්ම අපි දැක්කා පසුගිය සිකුරාදා දවසේදී එතුමිය මේ බව ප්‍රකාශ කරන සමීර කලින් සඳහන් කරපු ප්‍රවෘත්තිය රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ පිළිබඳව සඳහන් කළා. සිලෝන් ටුඩේ පුවත්පත මේ විදිහට වාර්තා කරන අතරදී සමීර කොවිඩ් ආසාදනයේ වෙච්ච දැන් අපි සමාජයේ බොහෝ පිරිසක් ඉන්නවා. අපේත් මිතුරන් ඉන්නවා. මේ හැම දිනෙකෙම ඔවුන් කියන දේවල් තමයි මේ පැයකට ඒක කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට සාමාන්‍යයෙන් පැයකට රෝගීන් 30ක් විතර අලුතින් එකතු වෙනවා. අර සමීර සඳහන් කරපු කාරණාව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සඳහන් කළා. මේ පැය 6කට ඇඳන් 1000ක් විතර සම්පූර්ණ වෙනවා. මේ තමයි අපේ රටේ තත්ත්වය. ඔබ මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. අර gedara තියෙන නිදහස මේ තැන්වල නැහැ. ඒ හින්දා නිදහසේ gedara ඉන්නවද නැත්නම් මේ වගේ කොවිඩ් රෝගී ආසාදනය වෙලා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යනවද කියන කාරණාව තීරණය කරන්නේ ඔබ. ඔබේ අර පරිස්සම බොහොම වැදගත් කියන දේ තමයි අපි හැමතිස්සෙම සමීර මතක් කරන්නේ. මොකද මේ කොරෝනා ආසාදනය වෙන තැන්වල වෛද්‍යවරුන් පවා ඉන්නවා. වුන් පාවිච්චි කරන්නේ මුවාවරණ මුඛාවරණ විතරයි. හැබැයි ඔවුන්ට ආසාදනය වෙන්නේ නැහැ. ඔවුන්ගේ පරිස්සම හින්දා තමයි ඒ දින් ගැලවෙන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඔබටත් හැකියාව තියෙනවා ඒ විදිහට පරිස්සම් වෙන්න. ඒ හින්දා දෙපාරක් හිතන්න අමතක කරන්න එපා. සමීර අපි යනවා අරුණ පත්තරේ බලන්න. අරුණ අද වාර්තා කරනවා මේ සියල්ලක්ම කොරෝනා වලට අදාළයි කියනවා. වෙළඳසැල් ආර්ථික මධ්‍යස්ථාන වැසෙයි යනුව සංචරණ සීමා ජූනි 7 වෙනතෙක්ම කියලා විශ්මයාර්ථයක් එක්ක වාර්තා කරන්නේ. මෙහෙම තීන්දුවක් ගනීද? සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත ජූනි 7 වෙනිදා දක්වා සංචරණ සීමා පනවන්න කොවිඩ් මර්ධන කාර්යසාධක බලකායේ අවධානය මේ වෙද්දී යොමු වෙලා තියෙනවා කියලයි මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරන්නේ. නමුත් නිශ්චිතව මේ ගැන කිසිම සඳහනක් කරලා නැහැ. කෙසේ නමුත් ඉදිරියේදී මෙවන් තීරණයක් ගනීවිද කියන කාරණේ තමයි මේ විදිහට විශ්මයාර්ථයක් සමගින් වාර්තා කරන්නේ. මේ ඇති වෙලා තියෙන තත්වයක් සමගින් එහෙම තීන්දුවක් ගන්න වෙයිද කියන එක ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි තමයි මේ සියල්ලක්ම තීරණය කරන්න. අපි වැඩ කරන විදිහ, අපි එදිනෙදා හැසිරෙන විදිහ, අපේ
හැසිරීම් මත තමයි මේ සියල්ලක්ම තීරණය වෙන්නේ. ඉතින් ඒ ගැන අද මේ ආකාරයෙන් වාර්තා කරනවා අරුණ පුවත්පත. සංචාරන සීමා ජූනි 7 වන තෙක්ම විශ්වවිද්‍යාලයක් සමගින් තමයි අරගෙන එන්නේ. මේ අතරේ දිවයිනට ගියාම දිවයින කියනවා කොරෝනා නියුමෝනියා රෝගීන් වැඩිවීමට හේතු හෙළිවේ කියලායි වාර්තා කරන්නේ. සිරිමන්ත රත්නසේකර ලියන්නේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් බහුල වශයෙන් මිය යාමට හේතුව නිවෙස්වල රෝගී සත්කාර සේවාවේ අසාර්ථකභාවය මත අවශ්‍ය ප්‍රතිකාර නිසි වේලාවට නොලැබීමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. අද ඒ සම්බන්ධයෙන් මේ ආකාරයෙන් වාර්තා කරනවා දිවයින. මේ හේතුවෙන් කොවිඩ් නියුමෝනියා රෝග තත්ත්වය ඔත්සන්න වීම මත රෝගීන් නිවෙස්වල ඒ වගේම මහමග රෝහල් වලට ඇතුළත් කිරීමෙන් පසුව සුළු කාලයකින් මේ ආකාරයෙන් මියගොස් ඇති බවට එම සංගමය සඳහන් කරනවා. මේ වැඩපිළිවෙලේ අසාර්ථක භාවයේ හේතුවෙන් රෝහල් ධාරිතාව ඉක්මවා යාම සංකෝලතා ඇති රෝගීන් මගහැරීම ඇතුළු ගැටලු රැසක් මතුව ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය සමන්තානන්ද මහත්තයා කියන්නේ. මේ නිසා මේ වැඩපිළිවෙල ක්‍රමාත් කරන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළ බව හිතම සඳහන් කරනවා. සිය සංගමයේ ඉල්ලීම අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකසන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට නියෝග කළත් දින 14ක් ගතව ඇතත් ජනාධිපතිතුමාගේ නියෝගය ඉටු කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වෙලා තියෙනවා. රෝගීන් මහමග මිය යද්දී අමාත්‍යාංශය කඹාදිමින් ඉන්නවා කියලායි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සඳහන් කරන්නේ. ඉතින් යූනියන් එකක් විදිහට නජිත් ගන්න පුළුවන් ඉහළම ක්‍රියාමාර්ග උපරිම ක්‍රියාමාර්ග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගන්නවා. ඔවුන් මේ කියන උපදෙස් ඉතාමත් වැදගත්. ඉතින් ඒ නිසා තමයි මේවා ක්‍රියාත්මක කරන්න අදාළ බලධාරීන්ට හැකියාව තියෙනවා නම් ඇයි කරන්නේ නැත්තේ කියන ප්‍රශ්නාර්ථය තමයි මතුවලා තියෙන්නේ. මේ මිනිස්සු බේරා ගැනීම වෙනුවෙන් විවිධ චෝදනා ගණනාවක් එනවා සමහර බලධාරීන්ට. කෙසේ නමුත් මේ සියල්ලක්ම හරියාකාරව නිසි පරිදි කරන්න හැකියාව ලැබෙනවා නම් ඒක තමයි වටින්නේ මිනිස් ජීවිත බේරා ගැනීම වෙනුවෙන්. ඔය අතරේ සමීර අරුණ පුවත්පත වාර්තා කළ තිබ සංචාරණ සීමා පිළිබඳව ජූලි 7 වෙනිදා දක්වා මේ සංචාරණ සීමා දීර්ඝ කරයිද කියලා විශ්මයාර්ථ ලකුණක් සහිතව අද ලංකාදීපයේ කියනවා රටම සති දෙකකට වහන්න සෞඛ්‍ය අංශ රජයේ නිලයි සංචාරණ සීමා දීර්ඝ කිරීමේ තීන්දුව මේ සතියේ ලබා දෙනවා කියලා ලංකාදීපයට මේ විදිහට අජන්ත කුමාර අගලකඩේ පුවත ලියන්නේ. රට පුරා සිකුරාදා වනතෙක් පනවා ඇති සංචාරණ සීමා තව දුරටත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න මේ සතියේ කොරෝනා තත්ත්වය අනුව තීරණය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට සඳහන් කළ තියෙනවා. කොරෝනා පාලනය කිරීමේ පියවරක් ලෙස ඉකුත් සිකුරාදා රාත්‍රියේ 11 සිට රට පුරා සංචාරණ සීමා පැනවුණු අතර ඒ ලබන 25 වෙනිදා උදේ 4ට ඉවත් කර නැවත රාත්‍රියේ 11ට පැනවීමට නියමිතයි. එය සිකුරාදා අලුයම 4ට නැවත ඉවත් කිරීමට රජය තීරණය කළා තියෙනවා. මේ සිකුරාදා 28 වෙනිදා මේ සංචාරණ සීමා ඉවත් කරන්නේ නැතුව ජූලි 7 වෙනිදා දක්වා බලපැවැත්වෙයිද? තවමත් අපිට ඒ ගැන කියන්න හැකියාවක් නැහැ. මේ සතියේදී ඒ පිළිබඳව තීරණය කරනවා කියලා අද දවසේ ලංකාදීපය ওই විදිහට සඳහන් කරනවා. ඒ අතරේ අද සන්දේ ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන කාරණාව මේ රජය දැන් මේ වෙනකොට කොරෝනාව මර්ධනය කරන්න කොපමණ මුදලක් වැය කරලාද? ඒ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රල් මහත්මයා කියන කතාව එතුමන් පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කළා. අද සන්ඩේ ඔබ්සර්වර් ලියනවා මේ විදිහට timely action help people මේ කාලානුරූපීව ජනතාවට අවශ්‍ය උදව් කිරීම සිද්ධ කරන්න රජය කටයුතු කළ තියෙනවා. government spend rupees 138 billion on COVID-19 relief. මේ කොරෝනා වසංගතය මර්ධනය කරන්න රජය රුපියල් බිලියන 138ක මුදලක් මේ වෙනකොටත් වැය කරලා තිබෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රල් මහත්මයා සඳහන් කළා. පාර්ලිමේන්තුවේදී විපක්ෂයෙන් මතුවෙච්ච ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තමයි අමාත්‍යවරයා සඳහන් කළේ. විපක්ෂයෙන් අපි දැක්ක ප්‍රබල චෝදනාවක් එල්ල කරනවා රජයෙන් කිසිම වැඩ කටයුත්තක් සිද්ධ වෙලා නැහැ කියලා. හැබැයි රාජ්‍ය අමාත්‍යතුමන් සඳහන් කළා මේ වෙනකොටත් කොරෝනාව මර්ධනය කරන්න රුපියල් බිලියන 138ක මුදලක් රජය වැය කරලා තියෙන බව. ඔය අතරදී සමීර දැන් ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව විදගත්ත ලක්ෂ 6 අතුරින් අපි දැක්ක ලක්ෂ 2කට වැඩි පිරිසක් දැන් දෙවෙනි මාත්‍රාවත් එන්නත් කරණය සිද්ධ කරගෙන තියෙනවා. ඔය අතරේදී දැන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ ඒ එන්නත් රුපියල් 5000ක මුදලකට අලෙවි කරනවා කියලා පසුගිය දවස්වල සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල පළවෙලා තිබ්බ කියන කාරණාවක් සම්බන්ධයෙන් මේ වෙනකොටත් පරීක්ෂණ ආරම්භ වෙලා තියෙනවා. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමක් තියෙනවද? එහි ඇතැම් කූට අපි දන්නවා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සම්බන්ධ වෙලාද?
ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව අද Sunday Morning පුවත්පත සඳහන් කරනවා. crackdown on AstraZeneca sellers. මේ AstraZeneca එන්නත විකුණන අයට එරෙහිව දැන් එවැනි වෙබ් අඩවිවල විශේෂයෙන්ම වෙළඳැන්වීම් පළ වෙලා තිබ්බා. online ads selling scarce jabs on රුපීස් 5,000 මේ රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන කාරණාවක් ඔවුන් චෝදනාවක් කරනවා. රුපියල් 5,000කට මෙයා විකුණනවායි කියලා දැන්වීම් පළ වෙලා තිබ්බා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා වසංගත රෝග විද්‍යාංශින් ඔවුන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඉතින් රාජ්‍ය පාර්ශවයෙන්ුත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙනුත් මේ පිළිබඳව වෙනමම පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා කියලා අද Sunday Morning පුවත්පතේ සඳහන් කරනවා. මේ නොමිලේ ඉනත්කරණය සිද්ධ වෙන්නේ කිසියම් එන්නතක් විකුණනවා නම් ඒක රටේ පොදු මහජනතාව අපහසුතාවයට පත් කරන කාරණයක්. ඒ නිසා ඒ පිළිබඳව පරීක්ෂණ තව දුරටත් අඛණ්ඩව සිද්ධ කරනවා කියලා Sunday Morning පුවත්පත අද ওই විදිහට කියනවා. ඔහොයිද ඔබ මේ වගේ දේවල් වලට අහු වෙන්න එපා. අපි දන්නවනේ ලංකාවේ සමහර පුද්ගලෝ මේ ආකාරයෙන් කූට උපක්‍රම පාවිච්චි කරලා මේ වෙලාවේ සල්ලි හම්බ කරගන්න හදන්නේ. දැන් දන්නවනේ සමහර තැන්වල එක එක ඖෂධ වට්ටෝරු විකුණනවා කියලා මොනතරම් මුදල් ගරා ගැනීමක් මේ මොහොත වෙද්දිත් වෙනවද සමහර මේ ප්‍රදේශ වලින් වාර්තා වෙනවා. ඉතින් මේ කිසිවකට ඔබ අහු වෙන්න එපා. සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි පරිදි මේ එන්නත් ඔබට දෙවෙනි එන්නත AstraZeneca එන්න දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න කටයුතු කරයි. මේ වෙද්දි ලෝකයේ තුල යම් ආකාරයක මේ එන්නත් හිඟයක් තියෙනවා. සියලු අංශ දැනුවත් කරලා සියලු රටවල් දැනුවත් කරලා ගන්න පුළුවන් හැම තැනකින්ම මේ ලක්ෂ 6 ගේන්න තමයි කටයුතු කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. අහු වෙන්න එපා එක එක දේවල් වලට. එහෙම වුණොත් අපි තමයි අවසානයේ රැවටෙන්නේ. මේ අතරේ හමුවන අසාත්‍යයන්ට වඩා තුන්ගුණයක් සමාජයේ ඉන්න පුළුවන් කියලා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතුමිය කොවිඩ් පාලන රාජ්‍ය ඇමතුමිය කියපු කතාව අද මේ ආකාරයෙන් මව්බිම් වාර්තා කරද්දී ජූනි වෙද්දී ආසාත්‍යයන් දෙගුණයකින් ඉහළ යාවි කියලා මහාචාර්ය මනෝජ් වීරසිංහ මහත්තයා කියනවා. අද ඒ සම්බන්ධයෙන් උත් මව්බිම තමයි තොරතුරු අරගෙන එන්නේ. ඉතින් මේ දෛනිකව වාර්තා වන කොරෝනා අසාත්‍ය සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව ඉහළ යාම සැලකිල්ලටගෙන රට තුළ දින 14ක දැඩි සංචලන සීමා පැනවිය යුතු බව තමයි කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය මනෝජ් වීරසිංහ මහත්තයා කියලා තියෙන්නේ. අද ඒ සම්බන්ධයෙන් මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම සමාජය තුළින් දෛනිකව කොවිඩ් වෛරස් ආසාත්‍යයන් 3000කට අධික සංඛ්‍යාවක් හමු වන බවත් එවැනි තුන්ගුණයකින් යුතු ආසාත්‍යයන් ප්‍රමාණයක් සමාජයේ ඉන්න පුළුවන් කියන කතාවත් එක්ක මේ අවදානම් පිළිබඳව සෞඛ්‍ය අංශ විසින් රජය දැනුවත් කරලා තියෙනවා කියලා කියනවා. සාක්ෂි හා නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකියාව ඇති නමුත් ඒ හා සම්බන්ධ අවශ්‍ය තීරණ ගැනීමට රජය සතු වගකීමක් බවත් මේ මහත්තයා කියලා තියෙනවා මනෝජ් වීරසිංහ මහාචාර්යතුමා. ඉතින් ඔහු කියන්නේ දින 14කට අනිවාර්යෙන් රට වහන්න ඕනේ කියන කාරණය ඒ සම්බන්ධයෙන් අද මව්බිම් මේ විදිහට වාර්තා කරනවා. එහෙම නොවුනොත් ජූනි වෙද්දී ආසාත්‍යයන් දෙගුණයකින් වැඩි වෙයි කියලා තමයි මහාචාර්ය මනෝජ් වීරසිංහ කියන්නේ අද මව්බිම් මේ ගැන වාර්තා කරනවා. අද ලංකාදීපේ කියන සමීර දැන් පසුගිය අපි දැක්ක සිකුරාදා දිනේදී ජනාධිපතිතුමන් විශේෂයෙන්ම මේ කොරෝනා මර්ධනය සඳහා පෙරමුණේ ඉන්න රාජ්‍ය නිලධාරීන් අදාළ බලධාරීන් එක්ක විශේෂ සාකච්ඡාවක් පවත්වනවා. මේ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා. අද ලංකාදීපේ කියනවා වසංගත තත්ත්වයකට ගැළපෙන මාර්ගෝපදේශ හදන්න ජනපතිගෙන් සියලු ඇමතිවරුන්ට උපදෙස් කියලා. දයාසිරි ලියනගේ මේ පුවත ලියන්නේ සෑම අමාත්‍යාංශයක්ම කොරෝනා වසංගත කාලය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ මාර්ගෝපදේශයක් සකස් කරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සතියේදී සියලු ඇමතිවරුන්ට උපදෙස් ලබා දී ඇත කියලා වැඩිදුරටත් ওই විදිහට ලංකාදීපේට තොරතුරු සඳහන් කරනවා. අපි දැක්ක ජනාධිපතිතුමන් අදහස් පළ කරනවා රටේ ජනතාව අපහසුතාවයට පත් කරන්න බෑ. සංචාරන සීමා ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි රට ලොක්ඩවුන් කළොත් මේ දෛනික රැකියා කරන නැත්නම් එදිනදා ජීවනෝපාය කරගන්න ජනතාවට මොකක්ද වෙන්නේ? ඔවුන්ගේ ජීවනෝපාය ඉස්සරහට කරගෙන යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ නිසා සම්පූර්ණ ලොක්ඩවුන් එකකට යන්න තවමත් හැකියාවක් නැහැ කියන කාරණාව තමයි ජනාධිපතිතුමන් සඳහන් කළේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීමක් කළා තිබ්බා. දවස් 14කට රට වහන්න කියලා. හැබැයි මේ දවස් 14කට රට වැහුවොත් අර එදා වේල හම්බ කරලා කන ජනතාවට මොකද වෙන්නේ? ඒ ගැනත් හිතන්න ඕනේ. සෑම කෙනෙක්ටම ගැළපෙන ක්‍රමයක් අනුගමනය කරන්න ඕනේ කොරෝනාව මර්ධනය කරන්න. අද ලංකාදීපේ ඒ පිළිබඳව ওই විදිහට කියන්නේ. ඉතින් මේ මොහොතේදීත් ඒ සැලසුම් සකස් කරමින් පවතින බව තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා පළාත් පාලන ආයතනවල ඕනතරම් മന്ത്രിවරු ඉන්නවා. ඒ කොට්ටාස නියෝජනය කරමින් මේ වෙලාවේ පක්ෂ පාට ભેදයකින් තොරව මේ සඳහා දායකත්වය ලබා දෙනවා නම් ඒක තමයි වටින්නේ. තමන්ගේ ගමේ මිනිස්සු ටික ආරක්ෂා කරගන්න, ඕන්ට ආහාර පාන අඩුවක් තියෙනවා නම් සමහර තැන්වල ඒවා නිසි තැන්වලට කියලා තමන්ගේ අතේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ දැනුවත් කිරීම තුළින් අපිට මේ සඳහා දැවැන්ත සහනයක් ඒ ජනතාවට ලබා දීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඒ කටයුතු වලට දායක වෙන්න කියන
එක අපි පොඩ්ඩක් මතක් කරන්න ඕනේ මනුස්සකම ඉස්සරහට අරගෙන එන්න පක්ෂපාත කිසිවක් මේ වෙලාවේ ඒ ගැන හිතන්න එපා කියන දේ අපි සිහිපත් කරනවා. මේ අතරේ අද අරුණට ගියාම අරුණ වාර්තා කරනවා චීන එන්නතේ ලක්ෂ 5ක් නොමිලේ ලංකාවට ලැබෙනවා කියලා. තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා 5ක් ලක්ෂ 5ක් මේ ආකාරයෙන් නොමිලේ ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කැමැත්ත පළ කරලා තියෙනවා චීන රජය. අද ඒ ගැන මේ ආකාරයෙන් තොරතුරු අරගෙන එනවා. මේ අතරේ තදබදය අවම කරන්න දෙවෙනි මාත්‍රාව ඊ-චැනලින් ක්‍රමයට ලබා දෙන්නයි කටයුතු කරන්න කියලා අරුණ කියනවා. මේ කොවිඩ් දෙවෙනි මාත්‍රාව අපි දැක්කා පළමු මේ මාත්‍රාව ලබා දෙද්දී සමහර තැන්වල මේකේ කිසි සැලසුමක් සමහර තැන්වල තිබුණේ නැහැ. මේ සඳහා යුද හමුදාව මැදිහත් වුණා. එතනින් පස්සේ මේ වැඩේ සාර්ථකව සිද්ධ වෙන ආකාරය අපි දැක්කා. ජනාධිපතිතුමා නියෝග කරලා තිබුණා මේ සඳහා දායකත්වය ලබා දෙන්න කියලා. ඉතින් මන්දගාමීව තමයි යම් යම් තැන්වල මේ ආකාරයෙන් මේ කටයුතු සිද්ධ වුණේ. ඒ වගේම කිසි පිළිවෙලක් නැතුව ඉතින් මේවා පිළිවෙලකට කරන්න මේ වෙද්දි කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ අනුව තදබදය අවම කරන්න දෙවෙනි මාත්‍රාව ඊ-චැනලින් ක්‍රමයට ලබා දෙන්නයි කටයුතු කරන්න කියලා අරුණ මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. මේ අතරේ මව්බිමට ගියාම අර නොමිලේ හම්බ වෙන ලක්ෂ 5 නෙමෙයි සයිනෝෆාම් එන්නත් ලක්ෂ 35ක් එන සතිය අපේ රටට ලැබෙනවා කියලා යුද හමුදාපතිතුමා කියලා තියෙනවා. ඒ සම්බන්ධයෙන්ොත් අද මව්බිම වාර්තා කරනවා ඉදිරි සතියේ මෙරටට චීනෙන් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 35ක් ලැබීමට නියමිත බව මේ ආකාරයෙන් කියලා තියෙනවා. ඉතින් මේවා බස්නාහිර පළාත වගේම කොරෝනා අසත්‍යයන් බහුලව වාර්තා වෙන කුරුණෑගල රත්නපුර යාපනයේ දිස්ත්‍රික්කවල ජනතාවටත් ලබා දීමට කටයුතු කරනවා කියලායි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියන්නේ. මීට අමතරව වාර ලක්ෂ 5ක් තවත් හම්බ වෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඇනවුම් කළ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 140 කඩනමින් ලංකාවට ලබා දීමට චීන රජයේ කටයුතු කරමින් ඉන්නවා කියලා චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනවා. ඉතින් ඊට අදාළව තමයි මේ ආකාරයෙන් ලක්ෂ 35ක් අපිට හම්බ වෙන්නේ. එන්නත් කරණය මේ වෙද්දි මේ සඳහා සාර්ථක වැඩපිළිවෙලක් කියලා හොයාගෙන තියෙනවා, අඳුරගෙන තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ ලහිලහියේ මේ කටයුතු සියල්ලක්ම සිද්ධ වෙන්නේ. අද මව්බිම ඒ ගැන මේ ආකාරයෙන් වාර්තා කරනවා. ඔය අතරේ සමීර දැන් අපි එන්නත් විවිධ රටවලින් මිලදී ගන්නවා. ඉන්දියාවෙන් අපි පහුගිය කාලේ මිලදී ගත්තා. චීනෙන්, ඒ වගේම රුසියාවෙන්, ඇමරිකාවේ ෆයිසර් එන්නතත් ප්‍රධානයක් විදිහට ලැබෙන්න සූදානම් කියලා ආරංචියක් තියෙනවා. කොහොම වුණත් අපේ රටේ එන්නත හදන්න බැරිද සමීර? අද ඒ ගැන ඉඟියක් ලබා දෙනවා ලංකාදීපේ. ලංකාවේ කොරෝනා එන්නත හදන කම්හල පල්ලේ කැලේට කියලා අජන්ත කුමාර අගලකඩේ ගැන ලියන්නේ. ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත නිෂ්පාදනය කිරීම සඳහා එකඟ වූ සිනෝවැක් එන්නත් කර්මාන්ත ශාලාව මහනුවර පල්ලිකැලේ ප්‍රදේශයේ ආරම්භ කිරීමට යෝජනා වී ඇත. කොවිඩ් මර්ධන සිනෝවැක් එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නආරච්චි මහත්මිය විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය ලැබුණු අතර චීනයේ සිනෝවැක් බයෝටෙක් සමාගම, කැලුන් ලයිෆ් සයන්ස් සමාගම සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම එක්ව මෙම එන්නත් නිෂ්පාදනය කිරීමට තීරණය කළා තියෙනවා කියන කාරණාව අද ලංකාදීපේ කියන අපිට ටිකක් සැනසුම් සුසුම් හෙලන්න පුළුවන් කාරණාවක්. අපේ රටෙත් එන්නත හදනවා නම් අපි වෙන රටවල් වලින් මිලදී ගන්න අවශ්‍ය නැහැ. අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් අඩු මුදලට මිලදී ගන්නත් හැකියාව තියෙනවා. අද ලංකාදීපේ මේ විදිහට කියනකොට අද සිලෝන් ටුඩේ පුවත්පත සඳහන් කරන කාරණාවක්, විශේෂයෙන්ම සිලෝන් ටුඩේ පුවත්පතේ මේ සඳහන් වෙන කාරණාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානයා ටෙඩ්රෝස් ඇඩනෝම් සඳහන් කරපු පුවතක්. ඔහු සඳහන් කළා පහුගිය සතියේදී මේ සියලු කොරෝනාව සඳහා පාවිච්චි කරන එන්නත් මේ කොරෝනාව මර්ධනය කරන්න පාවිච්චි කරන්න හැකියාව තියෙනවායි කියලා වැඩිදුරටත් අවධානය යොමු කළොත් එහම සිලෝන් ටුඩේ මේ විදිහට කියන්නේ all known COVID-19 variants, all authorized vaccines effective. මේ අනුමැතිය ලබා දීලා තියෙන වැක්සීන් නැත්නම් එන්නත් සියල්ල කොවිඩ් ඕනෑම ප්‍රභේදයකට ගැලපෙනවා කියන කාරණාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැන් මේ වෙනකොට අනුමැතිය ලබා දීලා තියෙනවා එන්නත් වර්ග ගණනාවකට. ඒ එන්නත් වර්ග සියල්ල කොරෝනා රෝගී ඕනෑම ප්‍රභේදයකට ගැලපෙනවා, ඒවා සාර්ථකව මර්ධනය කරන්න හැකියාවක් තියෙන එන්නත් කියන කාරණාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ විදිහට සඳහන් කරනවා. මේ අතරේ විපක්ෂයට ගියාම විපක්ෂයේ සමහර පිරිස් කරන චෝදනා සම්බන්ධයෙන් අද මව්බිම අරගෙන එනවා. ඒ අනුව අනුර කුමාර මහත්තයා කියනවා ආණ්ඩුව ලක්ෂ 6කට ඇස්ට්‍රසෙනිකා දෙවන මාත්‍රාව ලබා දීම පැහැර හැරලා තියෙනවා කියලා. ඉතින් මේක මේ සම්බන්ධයෙන් අද මව්බිම අරගෙන එද්දි මේ සඳහා පිළිතුරු ඕනෑ තරම් ලබා දීලා තියෙනවා නජිත් මීට කලින්.
රාජ්‍ය අමාත්‍යතුමිය සුදර්ශනී ප්‍රාන්තපුල්ලේ මහත්මිය ඇය කියනවා ලෝකයේ තුල කොහෙවත් මේ AstraZeneca එන්නත හොයාගන්න විදිහක් නැහැ. හැම රටකින්ම බල්ලා තියෙන්නේ ගෙන්වන්න ඕනි කරන ඒ සියලු සැලසුම් සකස් කරලා තියෙන්නේ. ඒ වගේම පෞද්ගලික අංශයෙන්ුත් මේ සඳහා දායකත්වය ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ ලක්ෂ 6 ගෙන්නන්න තමයි කටයුතු කරමින් ඉන්නේ කියලා ඇය සඳහන් කරනවා. මේ වෙලාවේ විවේචන වලට වඩා අවශ්‍ය වෙන්නේ පුළුවන් නම් මේ සඳහා දායකත්වයක් ලබා දෙන එක. විවේචනත් සාධාරණ විවේචන අවශ්‍යයි. ඊට වඩා මේ සඳහා දායකත්වයක් ලබා දෙන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. කෙසේ නමුත් මෙහෙම චෝදනාවක් කරද්දී සැමට එන්නත දෙනවා මුදල් ගෙවා එන්නත් ලබා ගැනීමට පෙළඹෙන්න එපා කියලා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන කතාවත් අද මවබිම මේ විදිහට අරගෙන එනවා. සැමටම එන්නත ලබා දෙනවා. ඒ නිසා සල්ලි ගෙවලා කොහෙන්වත් එහෙන් මෙහෙන් මේ දේවල් කරගන්න යන්න එපා කියන එකයි සෞඛ්‍ය අංශය සඳහන් කරන්නේ. මේ තත්ත්වය තමයි අපි අර පහුගිය දවසක දැක්කේ. නජිත් ඔබ කිව්වා වගේම මේ වෙබ් අඩවිවල සමාජ මාධ්‍යවල යම් දැන්වීම් පළ කරලා රුපියල් 5000යි මෙතනට එන්න අතනට එන්න මේක විද ගන්න පුළුවන් කියලා මේ ජනතාව අන්දන වැඩසටහන් සමහර තැන්වල අපි දැක්ක ප්‍රචාරය වෙලා තිබුණා. ඉතින් මේවට අහු වෙන්න එපා, ඇන්දෙන්න එපා. සෞඛ්‍ය අංශ ඒ නියමිත ආකාරයෙන් මේ එන්නත් ඉතාමත් ඉක්මනින් ලබා දීමට කටයුතු කරන නොමිලේ තමයි මේ සියල්ලක්ම ජනතාව වෙනුවෙන් සිද්ධ කරන්නේ. මේ අතරේ දිවයිනට ගියාම කොවිඩ් ප්‍රතිකාර සඳහා ආයුර්වේද රෝහල් ගන්න කියලා කියනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමසාරිස්වරයා සඳහන් කරන්නේ COVID-19 රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර හා පහසුකම් ආයුර්වේද රෝහල්වල ප්‍රමාණවත් පරිදි තිබියදී එම රෝගීන් එම රෝහල් සඳහා යොමු නොකර සිය නිවෙස්වල තබා ගැනීම ප්‍රශ්නයක් පිළිබඳව තමයි මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. ඉතින් ආයුර්වේද රෝහල් මේ සඳහා ලබා ගන්න හැකියාව ලැබෙනවා නම් ඉතා හොඳයි කියන කාරණය ආයුර්වේද වෛද්‍යවරුන් බොහෝ තැන්වල කියනවා අපිට අහන්න දකින්න ලැබුණා. ඉතින් මේ සඳහා නිසි ප්‍රතිකාර නොමැතිව රඳවා තැබීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් කියලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමසාරිස් නිමල් කරුණාසිරි මහත්තයා කියනවා. ආයුර්වේද රෝහල්වල කොවිඩ් රෝගීන් 5000කට නේවාසිකව ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය තරම් පහසුකම් හා ඇඳන් ප්‍රමාණයක් තිබියදීත් එක් සෞඛ්‍ය අංශයක් කෙරෙහි පමණක් බලධාරීන් අවධානය යොමු කිරීමෙන් සිදුවන්නේ ජනතාව අමාරුවේ වැටීම බවත් කරුණාසිරි මහත්තයා කියලා තියෙනවා. අද ඒ සම්බන්ධයෙන් තමයි දිවයින මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරන්නේ. අර පැණියත් එක්ක ආයුර්වේදයේ සම්බන්ධයෙන් වන කතාව පොඩ්ඩක් පහලට ගියාද කියලා සැකයක් මතුවලා තියෙනවා. ඉතින් පැණිය කියන්නේ ආයුර්වේදයේම නෙමෙයි. එතුමා ආයුර්වේද වෛද්‍යවරයෙක්වත් පාරම්පරික වෛද්‍යවරයෙක්වත් සිංහල වෛද්‍යවරයෙක්වත් නෙමෙයි. මොකක් හරි වෙනම බලවේගයක් එක්ක තමයි මේ පැණියක් ගැන ඒ කාලේ කතා කරන්න සිද්ධ වුණේ. හැබැයි ඒක නිසා ආයුර්වේදයේ පල්ලෙහාට දාන්න එපා, අපේ හෙළවෙදකම පල්ලෙහාට දාන්න එපා කියන ඉල්ලීම බොහෝ වෛද්‍යවරුන් මේ මොහොතේ කරමින් පවතිනවා. මේ අතරේ අද දිවයින කියනවා පෞද්ගලික සේවයේ ගැබිනි මවුරුන්ටත් නිවසේ සිට වැඩ කරන්න අවසර ඉල්ලීමක් තියෙනවා. මේ වෙද්දී දැඩි අවධානමක ඉන්නවා මේ ගැබිනි මාතාවන්, ගැබිනි කාන්තාවන්. ඉතින් ඔවුන්ට රජයේ සේවයේ යම් ආකාරයකින් නිවාඩු දීම් ලබා දීලා තියෙනවා. පෞද්ගලික අංශයේ අයටත් මේ විදිහට ගෙදර ඉඳලා වැඩ කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලීමක් තියෙනවා. අපි ඔවුන්ව ආරක්ෂා කරගන්න ඕනේ. ඒ නිසා ඒ ආයතන ඒ ඉල්ලීම් නොසලකා හරින එකක් නැහැ කියන එක තමයි අපේ විශ්වාසය. අපි බලමු ඉදිරියේදී මොන වගේ ක්‍රියාමාර්ගයක් මේ සම්බන්ධයෙන් ගනීවිද කියලා. අපේ ජාතික පුවත්පත් බලමින් ඉන්නේ. අද ඉරිදා දවසේ සංචාරණ සීමා ක්‍රියාත්මකයි. ඒ අතරදී ජාතික පුවත්පත් වාර්තා කරන තොරතුරු මොනවද? අපි බලමු. අද ලංකාදීපේ කියනවා ටිකක් වෙනස් කතාවක්. අර සමීර ඉස්සෙල්ලා විරාමයට යන කලින් කියපු දේ පෞද්ගලික අංශයේ ගර්භණී මාතාවන්ට ගෙදර ඉඳන් සේවය කරන්න අවසර දෙනවද නැද්ද කියන කාරණාව. ඔය අතරේදී ගර්භණී වෛද්‍යවරයන් දැන් මේ වෙනකොට නිවසේ රඳවන රෝගීන්ට උපදෙස් දෙන්න ඒ ගර්භණී වෛද්‍යවරයන් පාවිච්චි කරනවා කියලා අද ලංකාදීපය කියනවා. නිවසේ රඳවන රෝගීන්ට උපදෙස් දෙන්න ගර්භණී වෛද්‍යවරයන් උපුල් වික්‍රමසිංහ මේ පුවත ලියන්නේ. COVID-19 ආසාදිත රෝගීන් නිවෙස්වල සිට කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ එසේ නිවෙස්වල රඳවා ප්‍රතිකාර කරන රෝගීන්ට අවශ්‍ය උපදෙස් දුරකථන මාර්ගයෙන් ලබා දීම සඳහා දැනට ගර්භණී තත්ත්වයේ පසුවන වෛද්‍යවරයන් 470කට වැඩි පිරිසක් ඉදිරියේදී යෙදවීමට තීරණය කර ඇති බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි කියලා අද ඉරිදා ලංකාදීපය ওই විදිහට කියන අපි දකිනවා. විශේෂයෙන්ම ගර්භණී මාතාවන් කිහිප දෙනෙකුත් මිය ගියා කොරෝනා ආසාදනය වෙලා සංකූලතා ඇති වෙනවා. හැබැයි වෛද්‍යවරුන් සඳහන් කරන කාරණාව මවට කොරෝනා ආසාදනය වෙලා තිබ්බත් දරුවට කොරෝනා ආසාදනය වීමේ සම්භාවිතාව ඉතාමත්ම අඩුයි. සමහර වෙලාවට දරු ප්‍රසූතියෙන් පස්සේ පුංචි දරුවට මව්කිරි ලබා දෙනකොට වගේ කොරෝනා ආසාදනය වෙන්න පුළුවන්. සමීපයට ගත්තාම ආශ්‍රයයට ගත්තාම හැබැයි මේ දරු ප්‍රසූතියකදී කොරෝනා ආසාදනය වීමේ සම්භාවිතාව ඉතාමත්ම අඩුයි කියන කාරණාව වෛද්‍යවරුන් සඳහන් කරනවා. අද ලංකාදීපයේ ඔය කතාව කියන අතරේදී අද සන්ඩේ මෝනිං පුවත්පත සඳහන් කරන කාරණාවක් අපි අවධානය යොමු කරමු. මේ දැන්
ලෝකයේ කොරෝනාව සම්බන්ධයෙන් සිද්ධ කරන ප්‍රතිකාර කොයි වගේ දේ පිළිබඳව අධ්‍යයනය කරන්න විශේෂ තාක්ෂණික කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ පිළිබඳව දැන් අධ්‍යයනය කරනවා කියන කාරණාව Sunday Morning පුවත්පත කියනවා. International COVID-19 Treatment Expert Committee to explore options කියලා අද මේ සිරස්තලයේ ලියන්නේ මිහි පෙරේරා Sunday Morning පුවත්පතට. දැන් මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා මේ කටයුතු ක්‍රියාත්මකයි. ලෝකයේ මොන වගේ ක්‍රමවේදද කොරෝනා මර්ධනය කරන්න පාවිච්චි කරන්නේ? ඒ දේවල් අපේ රටට ගැළපෙන විදිහට කොහොමද හදාගන්නේ? මේ සියල්ල ගවේෂණය කරලා ඒ පිළිබඳව හොඳ දේවල් අපේ රටට ගන්න දැන් මේ වෙනකොට ඒ තාක්ෂණික කමිටුව කටයුතු කරමින් සිටින බව තමයි අද Sunday Morning පුවත්පත ওই විදිහට සඳහන් කරන්නේ. අපි දැන් ඔය සුද්දගෙන් පාඩම් ඉගෙන ගන්න වැඩි කැමැත්තක් නැහැ. හැබැයි ඉතින් හොඳ දෙයක් නම් අපිට ගන්න එක වටිනවා ඕනම තැනකින්. මව්බිම් පත්තරේ අද කියනවා කොවිඩ් වලෙන් ගොඩාපු සුද්දගේ රටෙන් ලංකාවට පාඩමක් කියලායි කියලා තියෙන්නේ. තුන්වෙනි රැල්ලේ බිහිසුණු බව තේරුම් ගත ජනතාව මිලියන 40කට එන්නත් කරන්නේ සිද්ධ කළා තියෙනවා. ඒ වගේම ජූනි 21 වෙනිදා සිට දුරස්ථභාවයේ මුව ආවරණ උත්සව සීමා නීති ඉවරයි කියලා දැන් බ්‍රිතාන්‍ය නිවේදනය කරලා තියෙනවා. බ්‍රිතාන්‍ය ඉහළ පෙළේ හෝටල් රෙස්ටොරන්ට් වල දිවා රාත්‍රී ආහාර ලබා ගන්න ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වෙද්දි පැමිණෙමින් ඉන්නවා කියලා BBC වාර්තා කරලා තිබුණා. දහස් සංඛ්‍යාත පවුල් ජනප්‍රිය මුහුදු තීරවලට ගිහිල්ලා රිසිසේ විනෝද වෙන ආකාරයක් දැක බලා ගන්නට හැකියාව ලැබිලා තියෙනවා. රට පුරා පිට්ටනිවල කොල්ල කුරුට්ටු මේ විදිහට විනෝද වෙනවා, ක්‍රිකට් සෙල්ලම් කරනවා, ෆුට්බෝල් ගහනවා, ප්‍රීතිමත්ව මේ ආකාරයෙන් කටයුතු කරන බව තමයි BBC සහ තවත් මාධ්‍ය නාලිකා මේ ආකාරයෙන් වාර්තා කරලා තිබුණේ. කෙසේ නමුත් නජිත් මේ රෝගීන් ගන්න 60,000 ඉක්මවීමත් එක්ක පහුගිය කාල සීමාව තුළ බ්‍රිතාන්‍ය රජය හොඳටම කලබල වුණා. කලබල වෙලා තුන්වෙනි වරටත් රට ලොක්ඩවුන් නොකර බැරි බව ඔවුන්ට තේරුම් ගියා. තමන්ගේ නිල නිවස ඉදිරියේ ජනතාව ඇමතුවා. අගමැතිවරයා කිව්වා ජනතාව බේරා ගැනීමේ ප්‍රධාන කටයුත්ත වශයෙන් නැවතත් අත්‍යවශ්‍ය සේවා හැර සියලු කඩසාප්පු, හෙයා සැලූන්, ක්‍රීඩාශාලා සියල්ලම වසා තබනවා කියලා. ඉතින් 2020 අවුරුද්දේ දෙවරක්ම රට වහලා තැබීමත් එක්ක බලවත් මානසික අසහනයට හා ආර්ථික අපහසුතාවයන්ට පත්ව ඉඳපු ජනතාවට මේට කිසිසේත්ම කැමතුනේ නැහැ. රජයේ තීරණයට විරුද්ධව ඇතම් නගරවල උද්ඝෝෂණ කළා. නමුත් රට ලොක්ඩවුන් නොකළොත් දෛනික මරණ ගන්න අප්‍රේල් වෙද්දි 5000ට වඩා වැඩි වෙනවා කියලා ඔවුන් තීරුම් අරගෙන තිබුණා. ඔවුන්ගේ විශේෂයෙන්ම වියපත් මව්පියන් හා සීයා තාත්තලාගේ ජීවිත බේරා ගැනීමට අවශ්‍ය නම් පුරවැසියන් සියලු දෙනාම දවසේ වැඩි හරියක් ගේ ඇතුළට වෙලා ඉඳීමේ වැදගත්කම එංගලන්ත රජයේ සෞඛ්‍ය අංශ පැහැදිලිව කියලා තිබුණා. ඉතින් මේවා නිසි පරිදි රැකපු හින්දා තමයි ජනතාව මේවට අනුගත වෙලා වැඩ කටයුතු කරපු නිසා තමයි අද මේ ආකාරයෙන් ඔවුන්ට නිදහස භුක්ති විඳින්න හම්බ වෙලා තියෙන්නේ කියලා මේ ලියුම්කරු සඳහන් කරනවා. විදේශ මාධ්‍ය උපුටා දක්වමින් කොවිඩ් වලෙන් ගොඩාපු සුද්දාගේ රටෙන් ලංකාවට පාඩමක් කියලායි ලස්සන හෙඩ්ලයින් එකකුත් මේකට දාලා තියෙන්නේ. ඉතින් අපිට පාඩම් ඉගෙන ගන්නවා නම් හොඳ දෙයක් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. කාගෙන් හරි හොඳ දෙයක් නම් අපි ගමු කියන දේ තමයි අපිට මතක් කරන්න සිද්ධ වෙන්නේ. මේ අතරේ අරුණට ගියහම අරුණ කියනවා දැන් එන්නේ වෙසක් කාලේ. වෙසක් කාලේට අපි දන්නවා දන්සල් ඕන තරම් වෙන්දට නම් සංවිධානය වෙනවා. ඉතින් වෙසක් කියන්නෙම බුදුන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරමින් අපි විවිධ ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවන් සිද්ධ කරනවා. මේ බලන්න මේ අපහසුතාවයට පත් වෙලා ඉන්න පිරිස වෙසක් ඉලක්ක කර එළවලු පළතුරු වගා කළ ගොවීන් වලට කියලයි මේ විදිහට වාර්තා කරන්නේ. ඉදිරි සතියකට වැඩි කාලයක් මුළු රටම ආවරණය වන පරිදි සංචාරන සීමා පැනවීම නිසා ලක්ෂ ගණනක් වූ එළවලු හා පළතුරු වෙළඳන් දැඩි අසීරුතාවයකට පත් වෙලා තියෙනවා කියලා මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. වෙසක් සතිය ඉලක්ක කරගෙන එළවලු වගා කළ බොහෝ පිරිසක් මෙසේ දැඩි අසරණතාවයට පත් වෙලා ඉන්නවා. දින දෙකක් තුනක් අස්වැන්න නෙලන බණ්ඩක්කා, ඒ වගේම තක්කාලි, වැටකොළු, පතෝල, කරවිල, බෝංචි, මෑකරල්, දඹලා ආදී එළවලු වගා කළ ගොවීන්ට සිය අස්වැන්න නෙලා අලෙවි කර ගැනීමට නොහැකි වෙලා තියෙනවා. ඊට අමතරව කෙසෙල්, ගස්ලබු, පේර, කොමඩු, අන්නාසි ආදී මේ ගොවීන් දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා. නජිත් මේ හින්දා තමයි ජනාධිපතිතුමා මේ රටට සංචාරන සීමා පනවන්න කලින් අර දැවැන්ත යාන්ත්‍රණයක් සකස් කරන්න කටයුතු කළේ. සියලු රාජ්‍ය අංශ සම්බන්ධ කරගෙන ඒ වගේම අර අලුතෙන් රැකියාවලට ගත්ත ලක්ෂය මේ සඳහා දායකත්වය ඔවුන්ගේ ලබා ගන්න කියලා කිව්වා. සතොස් හරහා ඒ වගේම තවත් රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය කරමින් මේ විදිහට මේ අසීරුතාවයට පත් වෙලා ඉන්න ගොවීන් එක පැත්තකින් අනිත් පැත්තෙන් පාරිභෝගිකයන් රටේ ජනතාව ඔවුන්ට අවශ්‍ය කරන දේවල් නිසි පරිදි ලබා දෙන්න කියන කාරණය සඳහන් කළේ. මේ සඳහා මේවා යම් යම් අඩුපාඩු ඇති වෙන්න පුළුවන්.
කෙසේ නමුත් මේවා සාර්ථක කරගන්න සියලු දෙනාගේම සහයෝගය ඉදිරියටත් අපි අපේක්ෂා කරන්න සිද්ධ වෙනවා. රටේ ජනතාව වෙනුවෙන් අපි බලමු ඉදිරියේදී මේ ආකාරයෙන් මේ වැඩසටහන් මොන විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔය අතර සමීර දැන් අර එළවලු පළතුරු ගැන කතා කරපු හින්දම අපි දැක්ක පහුගිය දවස්වල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සමහර වෙලාවට වහලා දාලා තිබ්බේ. හැබැයි ගොවීන් එළවලු නෙලලා තිබ්බයි. ඉතින් මේ දේවල් අලෙවි කරගන්න ප්‍රශ්නයක් තිබ්බා. ඒ වගේම මේ ගොවීන්ට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි පොහොර හිඟය. පොහොර තියෙනවයි කියුවට මේවා ඇත්තටම නෑනේ. ඒ ගැන දැන් අද දවසේ ලංකාදීපේ මේ විදිහට කියනවා. හැබැයි රජයේ මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් සිදු කළ තියෙනවා. කාගේද වරද? අපි දකිනවා සමහර වෙලාවට අඩු මිලට පොහොර අරගෙන මේ කූට ව්‍යාපාරිකයන් වෙළෙන්දු වංචා සිද්ධ කරනවා. මේ හින්දා රජයත් අපහසුතාවයට පත් වෙනවා. අද ලංකාදීපේ කියන කතාවක් පොහොර හිඟයට පසුපෙළ മന്ത്രിවරු විසඳුම් ඉල්ලති අපට ගම්වලට යන්න බෑ කියලා පසුපෙළ മന്ത്രിවරු සඳහන් කරන. මොකද ගම් මට්ටමේ බිම් මට්ටමේ ජනතාවත් එක්ක කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවේ පසුපෙළ മന്ത്രിවරුන්. ඔවුන් ගම ඇතුලේ ලොකු හඬක් නගනවා. ගමේ ප්‍රශ්න රටට ගෙනියලා විසඳුම් අරන් දෙන්න. හැබැයි ඔවුන්ටත් දැන් ගමට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා කියලා ඔවුන්ම සඳහන් කරනවා. ඉක්මනටම අපිට විසඳුමක් දෙන්න කියලා අජන්ත කුමාර අගලකඩ මේ ගැන ලියන්නේ. රට පුරා පවතින පොහොර හිඟයට වහාම විසඳුමක් දෙන්නයි ආණ්ඩුවේ පසුපෙළ മന്ത്രിවරුන් රජින් ඉල්ලීමක් කර ඇත කියලා අද ලංකාදීපය මේ විදිහට තොරතුරක් කියනවා. අර අපි දැක්කා ඇතැම් ප්‍රදේශවල ජනතාව ගොවීන් මැසිවිලි නගනවා. අපිට මේ පොහොර නෑනේ. මේ සාමාන්‍යයෙන් පොහොර සහනාධාරයක් ක්‍රියාත්මකයි. ගොවින් නිලධාරීවරයා හරහා ගමට පෝර ගේනවා. මේ නියමිත ප්‍රමාණයට වගා කරන්නේ අක්කරේද අක්කර දෙකද? මේ අක්කරයට සරිලන අක්කර දෙකට සරිලන පොහොර තමයි ඇනෝම් කරන්නේ. හැබැයි මේ පොහොර ඇවිල්ලා නැහැ තාම සමහර ප්‍රදේශවල. හේතුව අර කිව්වා වගේ ගොවීන් මුලාවට පත් කළ සමහර ව්‍යාපාරිකයන් පොහොර මිලදී අරගෙන ඒවා වැඩි මිලට කළු සල්ලි හොයාගන්න මේ විදිහට වැඩි මිලට විකුණන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ වගේ වැටලීම් සිද්ධ කරලා තියෙනවා. කෘෂිකර්ම ඇමතිතුමා මේ හැම දිනෙකම මේ සම්බන්ධයෙන් බොහොම ඍජුව කටයුතු කරමින් ඉන්න මොහොතක්. ඉතින් පසුපෙළ മന്ത്രിවරුත් ඒ සටනට එකතු වෙලා තියෙනවා. ඔවුන් කියනවා පොහොර හිඟයට විසඳුමක් දෙන්න කියන කාරණාව ඔවුන් වහාම ඉල්ලීමක් කරලා තියෙනවා රජෙන්. එහෙම නැත්නම් ඔවුන්ට ගමට යන්න බැරි තත්ත්වයක් උදා වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. අද ලංකාදීපේ ඒ ගැන ওই විදිහට කියන්නේ. දැන් පොහොර නැති වුණොත් වෙන තවත් ප්‍රශ්නයක් පිළිබඳව මේ ආකාරයෙන් වාර්තා කරනවා. දිවයින පත්තරයට ගියාම පොහොර නැති නිසා සහල් මිල දෙගුණ වීමේ අවදානමක් තියෙනවා කියලයි මේ ආකාරයෙන් මේ තොරතුරු දිවයින කියන්නේ. නාමල් කරුණාරත්න මහත්තයා ගොවිජන සම්මේලනයේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම්වරයා තමයි මේ ගැන කියලා තියෙන්නේ. ඉතින් ඔහු ගොවිජන සම්මේලනයේ ලේකම්වරයා වගේම යම් ආකාරයකින් දේශපාලන නියෝජනයකුත් එතුමාගේ තියෙනවා. කෙසේ නමුත් මේ පොහොර ප්‍රශ්නෙත් එක්ක ඉදිරියේදී හාල් මිල නම් වැඩිවීමේ අවදානමක් තියෙනවා කියලයි මේ විදිහට නාමල් කරුණාරත්න මහත්තයා කියලා තියෙන්නේ. ඉතින් මේත් එක්ක අද අරුණට ගියාම අරුණ කියනවා කාබනික පොහොරෙන් කුඹුරු කරන හැටි පක්ෂ 12ක් කියන්නේ අය කියලයි වාර්තා කරන්නේ. උදේජීවී ඒකනායක ලියන්නේ කාබනික පොහොර භාවිත කරමින් ගොවිතැන් කිරීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයේ ප්‍රායෝගිකව කළ හැකි යෝජනා ඇතුළත් වාර්තාවක් ජනාධිපතිවරයාට බාර දෙන්න ආණ්ඩුවට සහයෝගය දෙන දේශපාලන පක්ෂ 12ක් මේ වෙද්දී සූදානමින් ඉන්නවා කියලා වාර්තා කරනවා. අපි දන්නවා ගොවීන් දැවැන්ත අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා මේ විදිහට මේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පොහොර නැති ප්‍රශ්නෙ හින්දා. ඒ අනුව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතුව ඒකාබද්ධව ඉන්න දේශපාලන පක්ෂ 12ක් මේ යෝජනා වාර්තාව ලබන සතියේ බාර දෙන්න කටයුතු කරනවලු. මේ යෝජනාව සකස් කිරීම සඳහා කෘෂිකර්ම විද්වතුන් සහ දේශපාලන පක්ෂ 12ක් ඒ නායකයන් පහුගිය දවසක රැස් වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි කමන්නේ කාබනික පොහොර අපේ රටේ ක්‍රියාත්මක කරන එක හොඳයි. මේ තියෙන ප්‍රශ්න ගොඩකට හොඳ මේ දෙයක් තමයි මේ විදිහට කාබනික පොහොර භාවිත කරලා අපේ අස්වැන්න ලබා ගන්න පුළුවන් නම් ඒක ඉතාමත් හොඳ දෙයක්. නැත්නම් අපි කන්නේම වසවිස. ඒ තුළින් නිර්මාණය වෙන ඊළඟ සෞඛ්‍ය ගැටලු ටික අපි හොඳින්ම දන්නවා. වෛද්‍යවරු ඕනෑතරම් කියලා තියෙනවා. ඉතින් වෛද්‍යවරු ගැන මතක් කරන වෙලාවේ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහත්තයා මේ කාබනික පොහොර සම්බන්ධයෙන් හොඳ කතාවක් කියනවා. අපි බලමු එතුමා මොකද්ද කියන්නේ කියලා. වසවිස නිසා ඇතිවන රෝගියා හමු වෙන්නේ 1994. එය අපේ විද්‍යාවේ හැටියට හඳුනා නොගත් වකුගඩු රෝගය කියලා හැඳුන්වුවාට පැහැදිලිවම මේ වසවිස මේ රසායනයන් කෘෂි රසායනයන් නිසා තමයි මේ සිද්ධ වෙන්නේ කියන එක අද පර්යේෂණ මගින් ඔප්පු කරලා තියෙනවා. එහිදී පෙන්눔 කරනවා 94 ඉඳලා 2000 වෙනකොට මේ උතුරුමැද පළාතේ 2%කට රෝගය පැතිරුණා. 2004 වෙනකොට වසර 4ක් යනකොට 104 බවට දෙගුණ වුණා. 2008 වෙනකොට ඒ 108 බවට වැඩි වුණා. 2012 වෙනකොට ඒ 116කට
වැඩිවීමක් සිද්ධ වුණා. එතකොට පේනවා හැම වසර 4කටම සැරයක් රෝගීන් සංඛ්‍යාව දෙගුණ වෙමින් මුළු රටම සමූල ඝාතනයකට යන්නා වූ ආකාරයකට මේ වසවිස එකතු වුණා. අපේ බෝනෝන් රෝග වලින් වළක්වා ගැනීම සඳහාත් අතිගරු ජනාධිපතිතුමා කැබිනට් අනුමැතියට යටත්ව දැනට වසවිස ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරන්නට අරගෙන තියෙන පියවර අපි අවුරුදු 10ක් වූ කාලයක් තිස්සේ ඉල්ලුම් කරපු දෙයක්. ඒ තුලින් මේ ගොවියාගේ වකුගඩුවත් අනිත් අයගේ ඇති වෙලා තියෙන මේ බෝනෝන් රෝග වසංගතයත් විශේෂයෙන් පිළිකා වසංගතයනොත් බේරීම සඳහා ගත්තා වූ ඉතාමත්ම වැදගත් තීරණයක් හැටියට අපි දක්වනවා. වැදගත් තීරණයක් කියලා එතුමා කියන්නේ මේ බෝනෝන රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාබනික පොහොර වලට යන එක. හැබැයි මේ මොහොතේ තියෙන ප්‍රශ්නය සමහර තැන්වල පොහොර නැති එක මේ තිබුණ අස්වැන්න තමන්ගේ කරගෙන ගිය අස්වැන්න ලබා ගන්න නැත්නම් වෙනදා ගත්ත අස්වැන්න මෙවර ලබා ගන්න බැරි වෙයි කියන චෝදනාව තමයි තියෙන්නේ. ඒකටත් උත්තරයක් හොයාගෙන අපි ඉතාමත් ඉක්මනින් මේ කාබනික පොහොර භාවිතයට යන එක තමයි වැදගත් වෙන්නේ. මේ අතරේ මව්බිමේ හරි ලස්සන කතාවක් තියෙනවා. අද 17 වෙනි පිටුවේ කාබනික පොහොරෙන් වැඩිම අස්වැන්නක් ගත් උතුරුමෙද පළාතේ ගොවි රජෙක් ගැන මේ වාර්තාව. කුඹුරු හාලා බිමට දාන්න පොහොරත් හදලා තියෙනවා. කුඹුරු විසින්න දීර ಜಾති 3ක් හැදුවා. ඒ වගේම පැලවලට දාන්නත් තව එකක් හැදුවා. මේ ගස පූදිනකොට දාන්න තව එකක් හොයාගත්ත කියලා එතුමා කියලා තියෙනවා. මේ ආකාරයෙන් මේ ගොවිතැන් කටයුතු කාබනිකව සිද්ධ කරන්නේ කාබනික පොහොර භාවිත කරලා සිද්ධ කරන්නේ ගුරුවරයෙක්. එතුමා ගොවි රජෙක් කියලා අපිට තවදුරටත් දැනෙන්නේ ඒ කාරණේ නිසාමයි. ඉතින් කරන්න බැරි දෙයක් නෑ නජිත්. අපේ පොළොව හොඳයි, පස හොඳයි. අපි මේ තැනට ආපහු ඉක්මනට ගියොතින් අපිට ලෙඩ ගොඩකින් ඈත් වෙන්න පුළුවන්කම ලැබෙනවා කියන එක අපිට විශ්වාසයි. අපි අරුණ පත්තරේ බලන්න හදන්නේ මේ විදිහට මේ කොවිඩ් කාලේ හොඳට කාලා සහල් පිටි සීනි පොල් තෙල් පරිභෝජනයේ ඉහළ ගිහිල්ලා තියෙනවා කියලායි වාර්තා කරන්නේ. යනුව COVID-19 වසංගතය නිසා පහුගිය වසරේ ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ආහාර රටාව වෙනස් වෙලා තියෙනවා කියලා ශ්‍රී ලංකා මහ බැංකුව කියනවා. පෙර වසරවලට වඩා මේ සහල් තිරිඟු පිටි ඒ වගේම සීනි යම් ආකාරයකින් පරිභෝජනයේ ඉහළ ගිහිල්ලා තියෙනවා කියලයි මේ විදිහට වාර්තා කරලා තියෙන්නේ. අද අරුණ පත්තරේ ගියාම මේ දේවල් දැනගන්න පුළුවන්. ඉතින් ගෙදර ඉන්නවා නම් සංචාරන සීමාත් එක්ක අපි මොන දේ කෑව බිව්වත් අර සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතන්න පාදිනී වෛද්‍යතුමා කිව්ව කතාව දැක්කනේ. ඉතින් පිටි කන්නේ කණ්ඩෝනි අපි මොකද්ද කොහොමද? ඉතින් අපි එතන ඒවා කෑවට පස්සේ අපිට වෙන දේවල් ලෙඩ මේ ඔක්කොම දැනගෙන අඳුරගෙන ඕන තරම් අපි කියලා තියෙනවා. ඔබ දන්නවා සෞඛ්‍ය පුරුදු ගැන කතා කරද්දී ඒ නිසා මේ හැම දෙයක්ම හිතලා මතලා හොඳින්ම තමන්ගේ පරිභෝජනීය රටාව තීරණය කරන්න කියලා අපි ඔබට කියනවා. අජිත් ඔය අතරේ සමීරද්ද ලංකාදීපේ කියනවා මේ ඡන්දදායක සංඛ්‍යාව දැන් වැඩි වෙලා කියලා මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් කියන්නේ ඡන්දදායක සංඛ්‍යාව 1,80,000කින් වැඩි වෙලා මෙරට ඡන්දදායකයන් සංඛ්‍යාව පසුගිය වසරේදී 1,80,000කින් වැඩි වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නාමල් පුංචිහිව මහත්මයා කිව්වා කියලා අද ලංකාදීපේ කියන ඉස්සරහට ඡන්දයක් තියෙනවා නම් ඒ 1,80,000ටත් ඉතින් ඡන්ද හිමිකම ලැබෙනවා. ඔය අතර සිලොන් ටුඩේ පුවත්පත කියනවා දැන් මේ වෙනකොට අපි දන්නවා රටේ බොහෝ තැන්වල බැස්ස ටිකක් වැඩි වෙලා තියෙනවා. showers and winds to continue. දැන් ඉස්සරහටත් වහිනවලු ඒ වගේම සුළඟත් හමනවා කියලා අද දවසේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ විදිහට කියනවා. බස්නාහිර සබරගමුව ඒ වගේම මධ්‍යම පළාත දකුණු පළාත ඒ වගේම උතුරු මැද පළාත උතුරු පළාත මේ පළාත් වලට ඉදිරියේදී වැසි ලැබෙනවා කියලා අද සිලොන් ටුඩේ පුවත්පත කියන අතරදී සන්ඩේ ඔබ්සර්වර් කියනවා දැන් ඉස්සරහට මේ සතියේ වෙසක් පෝය එනවා. වෙසක් පෝය කලින් කොරෝනා නැති කාලයක තිබ්බනම් අපි කොච්චර උත්සව තියනවද? හැබැයි දැන් එහෙම තියන්න විදිහක් නැහැ. අද සන්ඩේ ඔබ්සර්වර් කියන කතාව දැන් විශේෂයෙන්ම මේ ගංගාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් උත්සව ගණනාවක් ක්‍රියාත්මක වෙන්න තිබ්බා. අද සන්ඩේ මෝනිං පුවත්පතත් ඒ ගැන කියනවා. ස්ටේට් වෙසක් ෆෙස්ටිවල් කැන්සල්ඩ් no event at ගංගාරාමයේ මේ රාජ්‍ය වෙසක් උත්සවය දැන් අවලංගු කරලා තියෙනවා. ඒ අතරේදී කිසිම උත්සවයක් නැත්තම් මේ පෝය වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන කාරණාව ගංගාරාමයේ කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා අද සන්ඩේ මෝනිං පුවත්පත ওই විදිහට කියනවා. මොන පන්තියේ හිටියත් දරුවෝ මේ දවස්වල ඉන්නේ ගෙදර දුරස්ථ අධ්‍යාපනයත් එක්ක නැත්නම් මේ ආකාරයෙන් ඔන්ලයින් ඔස්සේ තමයි දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් එකේ පන්තියේ දරුවෝ පාසලට නැත්නම් පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමේදී අපි දන්නවා දෙමව්පියෝ සමහර විට අවුරුදු දරුවා සමහර විට බිහි වෙන්නත් කලින් තමයි මේ සැලසුම් සකස් කරන්නේ. හොර ඇඩ්‍රස් දාගෙන ඊට පස්සේ දරුවා ලැබුණාට පස්සේ දරුවාටත් බොරු ගොඩාක් කියලා දීලා ඒ වගේ ලොකු වෙහෙසකාරී ගමන් මාර්ගයක් තෝරගන්නවා
තමන්ගේ දරුවෝ පාසලට ඇතුළත් කරන්න. මේ එහෙම නැතුව නිවැරදිව පාසලට දරුවෝ ඇතුළත් කරගන්න ගිහිල්ලා උන ඇබැද්දියක් එක්ක අධිකරණය ලබා දුන්න ඓතිහාසික තීන්දුවක් පිළිබඳව අද වාර්තා කරනවා අරුණ පත්තරේ. අහස් දුරින් පාසලට දුර බලන්නේ ළමුන් කාක්කෝ කියලා හිතලද පළමු වසරට ළමයි ඇතුළත් කිරීම ගැන අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්. දැරිය ගම්පහ යශෝදරාවට ගන්න නියෝග රජයෙන් ණයට ලක්ෂ 5ක වන්දියක් ළමුන් ගැනීමට දුරමයින ක්‍රමය වැරදි කියලා අධිකරණය මේ තීන්දුව තුල ලබා දෙනවා. ඒ අනුව මේ කතාව මෙහෙමයි අධිකරණයට ගිහිලා ළමයා යශෝදරාවට ඇතුළත් කර ගැනීම සඳහා වන නියෝගය ලබා ගැනීමට යාමේදී බොහෝ දෙනා මේ සමන් දර්ශන තාත්තට කියලා තියෙනවා මේ අධිකරණයට ගිහිල්ලා මුදල් නාසි කරගන්න එපා, නිකන් වියදම් කරන්න එපා, ව්‍යාජ ලේඛන කිහිපයක් හදලා අඩු මුදලට ළමයාව ඉස්කෝලේට දාන්න පුළුවන් නේද කියලා අහලා තියෙනවා යාළුවෝ. ඉතින් මේවට සැලෙන්නේ නැතුව මේක එක ඉස්කෝලේක විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි, අනෙක පාසලේ විදුහල්පතිනියගේ ගුරුවරුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි, අනෙක හොර ලේඛන හදලා ළමෙක් ඉස්කෝලේට දාන්න මට උවමනාවක් නැහැ. අනෙක් පැත්තෙන් සාලී පීරිස් මහත්තයා මේ නීතිඥතුමා මේකට සාධාරණයක් කරයි කියලා මේ තාත්තට වෛද්‍යවරයාට හිතිලා තමයි මේ වෙනුවෙන් අධිකරණයට යන්නේ. ඒ අනුව අනෙක් විනිසුරුවන්ගේ අනුමැතිය ඇතිව විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් ඉදිරිපත් කළ තීන්දුවේ සඳහන් වනුයේ පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් අහිමි වෙලා තියෙනවා කියලා මේ ළමයා යශෝදරා බාලිකාවට ඇතුළත් කරගත යුතු බවද අධිකරණ නියෝගයේ තියෙනවා. ඒ අතරම සිසුවියට වසර 2 කාලයක් තිස්සේ පාසලට ඇතුළත් වීමට නොහැකි වීම නිසා මූල්‍යමය සහනයක් ලබා දිය යුතු බවට අධිකරණය නියෝග කරනවා. ඒ අනුව දැරිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක වන්දියක් ගෙවන්න කියලා රජයට නියෝග කරනවා. මේ වන්දිය ගෙවන්න ඕනි වග උත්තරකරුවන්ගේ පෞද්ගලික මුදලින් නෙමෙයි රජයෙන් කියලාත් මේ තීන්දුවේ සඳහන් වෙනවා. ඒ අතරේ අහස් දුර බලනවා කියලා එක එල්ලේ බලන්නේ ළමයා අහසින් යන කාක්කෙක් කියලාද කාක්කෙකුටවත් මේ විදිහට එකම රේඛාවක පියාඹන්න බෑ. අධිකරණ තීන්දුවේ මේ ආකාරයෙන් සඳහන් වෙනවා. ඉතින් මේ සියල්ල අතරේ තමයි මේ ඓතිහාසික තීන්දුව ලබා දෙන්නේ. මේක ඉස්කෝලේ වැරද්දක් නෙමෙයි නජිත්, ගුරුවරුන්ගේ වැරද්දක් නෙමෙයි. ඒ වගේම මේ හිටපු ඒ මණ්ඩලයේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ වැරද්දක් නෙමෙයි, විදුහල්පතිතුමියගේ වැරද්දක් නෙමෙයි. එහෙමනම් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙතනින් එහා ගිය මේ නීති රීති අරගෙන එන අයගේ ප්‍රශ්නයක්. ඉතින් ඒවා ඉදිරියේදී සකස් වෙයි, හරි ගැස්සෙයි කියලා අපි විශ්වාස කරනවා මේ අදාළ තීන්දුව හරහා. කෙසේ නමුත් මේ තුලින් මේ ඉස්කෝලේට අපකීර්තියක් කරන්න කවුරුත් උත්සාහ කරනවා නම් ඒකත් වැරදි. එහෙම දෙයක් නෙමෙයි මෙතන වෙලා තියෙන්නේ. ඉදිරියේ පාසල් වලට ඇතුළත් වෙන්න ඉන්න දරුවෝ වෙනුවෙන් හොඳ තීන්දුවක් තමයි මේ ආකාරයෙන් ලබා දීලා තියෙන්නේ. අරුණේ ගැන අද වාර්තා කරනවා. අදවසේ ටැබ්ලොයිඩ් පුවත්පත් අතරින් අපි තෝරගන්නවා සමීර රසඳුන පුවත්පත. රසඳුනට මේ කියන කතාවක් දැන් ඉදිරියේදී වෙසක් පෝය සමයේ එළඹෙන්නේ. වෙසක් පෝයත් එක්කම අපිට බැතිගී ගැන මතක් වෙනවා. නව පරපුරේ ගායක සනුක වික්‍රමසිංහගේ බැතිගී සරණිය ඉදිරියේදී එළි දක්වන්න නියමිතයි. මේ බැතිගී දයාව ගීත එකතුවක් විදිහට එළි දක්වන්න නියමිතයි. ප්‍රවීණ ගායන ශිල්පී සංගීත් වික්‍රමසිංහන්ගේ පුත් සනුක වික්‍රමසිංහ නූතන පරපුරේ ජනප්‍රිය චරිතයක්. මේ දිනවල නැවත සනුක පිළිබඳ ක්ෂේත්‍රයේ වැඩිපුර කතාබහට ලක් වෙනවා. සමාජ මාධ්‍ය තුලත් ඔහු ගැන කතා වෙනවා. මේ අලුත් වැඩේ එළඹෙන වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් එළි දැක්වෙන වෙසක් ගීත ඇල්බමයක්. ඒකේ නම තමයි බැතිගී දයාව. මේ ගීත එකතුවේ පද රචනයේ තනු නිර්මාණය සහ සංගීතය මගේ සීයා දයා වික්‍රමසිංහයන්ගෙන්. නමුත් මගේ තාත්තා සංගීත් වික්‍රමසිංහගේ නව සංගීත අධ්‍යක්ෂණයෙන් මේ ගීත ඇල්බමේ නිකුත් වෙනවා කියලා සනුකේ විදිහට කියනවා. මේ උවදුරු කාලේ ගැයෙන මේ ගී මිනිස්සුන්ව සුවපත් කරાવી කියලා සනුක කියනවා. යුග 3ක් එකතු කරන බැතිගී සරණියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ අතරේ බොලිවුඩයට ගියොත් එහෙම මේ සල්මන් ඛාන් ගැන අද දවසේ මේ විදිහට සඳැල්ල 11 වෙනි පිටුවේ සඳහන් වෙනවා. සල්මන් හුඟක් දුර ගිහින් කියලා කවුද මෙහෙම කියන්නේ? ජැකී ශ්‍රොෆ් කියන්නේ මේ දෙන්න සමීපතමයන්. ඔවුන් ಭಾರತයේ මේ බොලිවුඩේ සමීප නැත්තම් බොහොම හිත මිතුරු රංගන ශිල්පීන් දෙනෙක්. ජැකී ශ්‍රොෆ් ඒ විදිහට සල්මන් ගැන කියන තාම පොඩ්ඩක්වත් සල්මන් වෙනස් වෙලා නැහැ. සල්මන් මට ජග්ගු කියලා කතා කරනවා, මම සල්ලු කියලා කතා කරනවා. හැබැයි සල්මන් කවදා හරි දවසක මට මිස්ටර් ෂෙරොෆ් කියලා කතා කළොත් එහෙම එදාට අපේ මිතුදම අවසන් වෙයි කියලා ජැකී ඒ විදිහට කියනවා. ඔය අතරේ තුන්වෙනි වරටත් විශ්ව රූ රැජින විදිහට මෙක්සිකෝ තරුණියක් කිරුළු පැලඳුවා කියලා අද මව්බිම පිනිපලස 14 පිටුවේ කියනවා. තුන්වෙනි වරටත් විශ්ව රූ රැජින මෙක්සිකෝවෙන් මේ කිරුළු දිනාගන්නේ. මේ විශ්ව රූ රැජින 69 වෙනි විශ්ව රූ රැජින විදිහට කිරුළු පළදන්න මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසා සමත් වුණා. 1994 අවුරුද්දේ අගෝස්තු 13 වෙනිදා මෙක්සිකෝවේ චිහුඅහුවාහිදී තමයි මේසා උපත ලැබුවේ. මේසා ගැන ඒ විදිහට අද දවසේ සඳහන් වෙනවා. මේ රූ රැජින තරගාවලියේ ඉන්දියාවට හම්බෙලා තින්නේ 4 වෙනි තැන. දෙවෙනි සහ තුන්වෙනි තැන් දිනාගත්තේ විශේෂයෙන්ම ඇමරිකාව සහ බ්‍රසීලයේ ඒ
තරුණයන් කියලා අද ওই විදිහට කියනවා විශ්ව රැජන තරගය පිළිබඳව තොරතුරු අපි බලමු කාටුන්. හසන්ත විජේනායකගේ අරුණ පත්තරේ අද ඇඳලා තියෙන ප්‍රධාන කාටුන් එක බලන්න හදන්නේ මේ ඉන්නේ එක පැත්තක සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ඇමතුමිය. එතුමිය කියලා තිබුණා ධනවතුන්ට ආරාධනා කරලා තිබුණා මේ වැඩපිළිවෙලට යම් ආකාරයකින් පරිත්‍යාගයන් කරන්න පුළුවන් නම් එකතු වෙන්න කියලා. ඉතින් ඒකත් එක්ක වෛද්‍යවරයෙක් විදිහට මේ පිටිපස්සේ ඉන්න කෙනා ඔබට නම කියන්න ඕනේ හොඳට දැකලා පුරුදු කෙනෙක් ඔය hina වෙන විදිහේ හැම දෙයකින්ම කවුද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. දත් දෙකකුත් පේනවා නේද? දත් දෙකකුත් පේනවා. ඔව්. මේ hina වෙන විදිහත් එක්ක දන්නවා කවුද කියලා. අර කතාවත් එක්ක ආධාර ඉල්ලපු කතාවත් එක්ක එතුමියට මොකක් කරි ලෙඩක් තියෙනවද කියලා ඔන්න බලනවා පිටිපස්සෙන් වෛද්‍යවරයෙක් විදිහට ඇවිල්ලා. හැබැයි අපි දන්න විදිහට නම් එතුමා වෛද්‍යවරයෙක් නෙවෙයි. අද දවසේ මේ බලන්න දිවයින පුවත්පතට ඇඳලා තියෙන කාටුනේ මේක අද දවසේ ඔබට බලා ගන්න හැකියාව තියෙන මේ චිත්‍රයක් විදිහට ඇඳලා තියෙන කාටුන් එකක්. දැන් යුද්ධ ටැංකි වලින් ඇවිල්ලා තමයි කොරෝනාව අපිට පහර දෙන්නේ. හැබැයි කොරෝනාවට පහර දෙන්න එන්නත් මේ පැත්තෙන් විදිනවා වගේ අපිට පේනවා. අර ඊශ්‍රායල් පලස්තීන ගැටුම් වගේ පලස්තීනෙන් රොකට් ප්‍රහාර එල්ල වෙනකොට ඊශ්‍රායලින් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා වගේ දැන් මේ කොරෝනාවෙන් යුද්ධ ටැංකි ප්‍රහාර එල්ල කරනකොට පුංචි කොරෝනා පැටව් වෛරස් පැටව් වෙනවා. හැබැයි ඒවට සාර්ථකව එන්නත් විදගෙන යනවා කියලා තමයි ඔය කාටුනෙන් කියන්නේ මේ කොරෝනා යුද්ධේ කොහොමද ජය ගන්න කියලා පෙන්වන්නේ. පියල් සමරවීරගේ ලංකෝනි ඊළඟට බලන්න හදන්නේ. ඔන්න ඇවිල්ලා කියනවා එක්කෙනෙක් ලංකෝනිස්ට ඔය එන්නත ගැහුවට පස්සේ නෑවට කමක් නැද්ද දන්නේ නෑ නේද කියනකොට අනිත් කෙනා කියනවා ගැහුවට පස්සේ කොහොම වුණත් එන්නත ගහගන්න ගිහිල්ලා නම් නාගන්න විත්‍යක් අපිට පේනවා බා. එන්නත ගහගන්න ගිහිල්ලා නම් කට්ටිය නාගන්න විදිහක් අපිට පේනවා කියලා ඔන්න කියලා තියෙනවා. මේ හසන්ත විජේනායකගේ හුරේ රකාටුනේ සත්‍යග අරුණ පුවත්පතට ඇඳලා තියෙන්නේ මේ දේශපාලකතුමෙක් එක්ක කතාවක්. කොවිඩ් සමාජගත වෙලා කියන්න සාධක නෑයි කියලා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියනවා. ඔන්න එක්කෙනෙක් එහෙම කියනකොට අනිත් එක්කෙනා කියනවා තිර පිටපතේ ලියලා දීපු විදියනේ සර්. තිර පිටපතේ ලියලා දීපු විදියනේ සර්. මේ තිර පිටපතක විදියටද මේගොල්ලෝ කතා කරන්නේ. අපි නම් දන්නේ නැහැ මේ හසන්ත එහෙම තමයි කියලා තියෙන්නේ. ඉරිදා පද 4 විදුර අබේනායක ලියන්නේ. අපි බලමු මේ විදිහට ඔන්න ලියනවා විදුර. තෙල් මල් පහන් අරගෙන පන්සල් ගානේ ගිය කාලයක් මෑතක මතකය නෑනේ. ඉටු කරගන්න තෙමගුල සමරන හීනේ සුවනීතියට මුල් තැන දෙන්නම ඕනේ කියලා විදුර හැමෝටම පණිවිඩයක් දෙනවා. අපි කාටුන් අවසන් කරන්න හිටවන කවිය තෝරගන්නවා අනුරාධ හිරිපිටියගේ ලියන දිවයින පුවත්පතට පැතිරෙයි කොවිඩ් මහ වේගෙන් ඉඳුරාම සීමා සංචරණ දැඩි කර ඇතබූම සිදු කර නීතියට නිසි අව නැතවීම අප ඉටු කළ යුතුය පුරවැසි වගකීම. පැතිරේ කොවිඩ් මහ වේගෙන් ඉඳුරාම සීමා සංචරණ දැඩි කර ඇතබූම සිදු කර නීතියට නිසි අව නැතවීම අප ඉටු කළ යුතුය පුරවැසි වගකීම කියලා අනුරාධ හිරිපිටිය ඒ විදිහට පුරවැසි වගකීම ගැන මතක් කරනවා. අපි ඔබට කියන්නේ ඔබටත් වගකීමක් තියෙනවා පුරවැසියෙක් විදිහට. ඔබට කොවිඩ් හැදුනා නම් තව කෙනෙක්ට කොවිඩ් හදවන්න උත්සාහ කරන්න එපා. ඔබත් පරිස්සම් වෙන්න කොවිඩ් වලින්. පරිස්සම් වෙන්න කියලා අනුන්ට කියලා තමන් පරිස්සම් වෙන්නේ නැතුව ඉන්නෝ නම් ඒකත් ප්‍රශ්නයක්. අපි හැමෝම පරිස්සමින් ඉමු. ඔබට නිරෝගී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.